හලෙලූයා. සේවන්තය මම ඔබට කියනවා නිරන්තරයෙන් ඔබ දේව අභිමුඛයට ආව කල ළඟ ඉන්න කෙනා සෝසි කරමින් ඉන්න එපා. ළඟ ඉන්න කෙනාගේ ක්‍රියාවල් සෝසි කරමින් ඉන්න එපා. ඔබ සොයන්න ඔබ ළඟ ඉන්න ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. එහෙම කාර්යයන්ගේ අභිමුඛේ අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ අපිට කතා කරන්න යනවා. අපි දින කීපයක් කතා කළා වගේම දවසෙත් අපි කතා කරන්න යන්නේ පොළොස් පොතේ අපි ආයෙත් දෙනවා තුන්වෙනි පරිච්ඡේදයේ 10-21 දක්වා දෙවියන් වහන්සේ අපිට කතා කරන වචනේ තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්තා වූ පවුල. අපි ආයෙත් ආමෙන් කියමුද? ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්තා වූ පවුල. අපි කියමු ශුද්ධලේවිලි පොළොස් පොතේ 3වෙනි පරිච්ඡේදයේ 10-21 දක්වා. ස්වාමීන් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත් සිටපල්ලා. පුරුෂයනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කරුණස නොවී ඔවුන්ට ප්‍රේම කරපල්ලා. දරුවනි, සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙලා. මක් නිසාද ඒක ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයි. පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා. ආමෙන්. සනේ වන්දේශකලෙවිල්ලේ පද තුනක් අරගෙන දෙවියන් වහන්සේගේ මිනිසයා අපේ පවුලට ආශිර්වාද කරලා තිබෙනවා. අපේ පවුලට ආශිර්වාද දෙනවා. සනේ වන්දේ මම මේ වචනේ කරුණාවගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබේ පවුලට ආශිර්වාදයේ දොරැණිට කියලා නිරන්තරයෙන් යාඥා කරනවා. සනේ වන්දේ මේ කොලොස් පොතේ 3වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 21 දක්වා කතා කරන්නේ අපේ පවුලේ ප්‍රීතිය ගැන. පද තුනයි අනන්ත ප්‍රීතිය රඳවා ගන්න ගැන මේ පද තුන තුල කතා කරනවා. නමුත් සෙනෙවන්තය දුක හිතන වේදනාවන කාරණාව තමයි බොහෝ අය තම පවුලේ භුක්ති විඳින්න ඕන ප්‍රීතිය භුක්ති විඳින්නේ නැහැ. ඒක ලෝකයේ විතරක් නෙමෙයි කිතුරුවොත් එහෙමයි. මේ භුක්ති විඳින්න ඕන ප්‍රීතිය භුක්ති විඳින්නේ නැහැ. ඒකට තියෙන එකම හේතුවයි. ඒ හේතුව තමයි ආත්මාර්ථකාමීකම නිසා දෙවියන් වහන්සේ දවුවා දෙවියන් වහන්සේ දවුවා අපේ ප්‍රීතිය උදෙසා වෙන් කළා පවුලේ ප්‍රීතිය භුක්ති විඳින්න නැති බොහෝ සෙනගත් රසනේ මාත්‍ය. ඒකට හේතුව තමයි අපි විවාහය කියන එක තුල දකින්න යන්නේ විවාහය කියන්නේ අපි ප්‍රීතිමත් කරන්න කියලා අදහස නෙමෙයි විතරද මාව ප්‍රීතිමත් කරන්න. මගේ පවුල ඉන්න ඕන මාව ප්‍රීතිමත් කරන්න. සෙනෙවන්තේ මෙන්න මේ කාරණාව මත ඉන්න නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? එකිනෙක කෙනාට චෝදනා කරනවා. එකිනෙක කෙනාට දොස් කියනවා. සෙනෙවන්තය මේ කෙදිරීම සමහර වෙලාවට සමහර පවුල්වල පවුල් කැඩිලා විසිරලා යන දෙකම දීර්ඝව කියලා කියනවා. මේකට මූලික හේතුව තමයි සෙනෙවන්තය ආත්මාර්ථකාමීකම. අපි ක්‍රිස්තුස් වහන්සේ පැනගත්තා නම් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරා නම් මෙන්න මේ කාරණා වල ඉඳලා අපේ ජීවිත ගැලවීම ලබන්න අවශ්‍ය වෙනවා. සෙනෙවන්තය අපි දැනගන්න ඕන සත්‍යතාවය තමයි අපේ ප්‍රේමයෙන් නම් අපිට අපේ පවුල් සැබෑව ප්‍රේම කරන්න හැකියාවක් නැහැ. හැබැයි අපේ ජීවිතේ අපි දැනගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුසේ මැරිලා අපිට දුන්නා වූ මේ උතුම් වූ ප්‍රේමය කරුණාවකට අපි කියන කෙනා මැරිලා ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවත් වෙන්න ඕන. ඔබ විශ්වාස කරන්න ආත්මාර්ථකාමීකම මම කියන දේ මරන්නේ නැත්නම් ඒ පවුලේ ප්‍රීතිය උදා වෙන්නේ නැහැ. මමත්වේ ලැබෙන්න ඕන. ඒ තුල ජීවත් වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා නම් ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි සැබෑ ප්‍රීතිය තියෙන්නේ. මනුෂ්‍යයන් දෙන ප්‍රීතිය තුල පවතින්නේ නැහැ. ඒක හැමදාම තියෙන්නේ නැහැ. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තම අපි සැබෑ වූ ප්‍රීතිය ලබා දෙන්න නිසා අපේ වෙන්න ඕන ඒ ප්‍රීතිය අපේ පවුලට අපි බෙදා දෙන්න වෙන්න ඕන.
සෙනෙවන්තයා දවසේ පුරුෂයා ඇවිල්ලා ඇති. භාර්යාව නැතුව ඇති. භාර්යාව ඇවිල්ලා ඇති. පුරුෂයා නැතුව ඇති. දරුවෝ ඇවිල්ලා ඇති. දෙමව්පියෝ නැතුව ඇති. දෙමව්පියෝ ඇවිල්ලා ඇති. දරුවෝ නැතුව ඇති. ඒ නිසා සෙනෙවන්තයා මේ දේශනාව ආපු නැතිවට නෙවෙයි. ආවා ඔබටයි. ඔබ මේ වචනේ තනින් අල්ලගෙන අනිත් කෙනා වැකිලා දික් කරන්නේ නැතුව මේ වචනේ තුල ඔබ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරන්න පුළුවන් මනුෂ්‍ය බවට පත් වෙන්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය මේ අලුත් ජීවිතය කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ පෙරදගත් ජීවිතය. මේ අලුත් ජීවිතයේ සෙනෙවන්තය පාවුතුමා කතා කරගෙන ආවේ කොහොමද? නුඹලා ඊයේ සතිය අපි කතා කරා උසස් දැන් නීති වෙන දේ දකින්න. ඊයේ අපි කතා කරා ක්‍රිස්තුස් වහන්සේව පෙරදගත් ක්‍රිස්තුස් වහන්සේ පෙරදගෙන ඉන්නවනම් කවුද ප්‍රථමයෙන්ම දැනගන්න යන්නේ? මගේ පවුලේ අය තමයි. මම පැලඳගෙන ඉන්නද මම ඇඳගෙන ඉන්නද පළමුවෙන්ම දකින්න යන්නේ මගේ පවුලේ අය. ඒ නිසා තමයි පාවුල්තුමා උසස් දැන් නීති වෙන දේ දකින්න ක්‍රිස්තුස් වහන්සේ පෙරද ගන්න කියලා ඉවරවලා ඒත් එක්කම කතා කරනවා පවුල ගැන. සෙනෙවන්තය මේ පවුල ඉතාම වැදගත්. අපේ ප්‍රීතිය ගලා එන්න උල්පත පටන් ගන්න කොතනින්ද? පවුල. සමහර අය දාන්නේ පවුලේ ප්‍රීතිය හොයාගන්න නැතුව පිටින් ප්‍රීතිය හොයාගන්න ඒක පවතී කියලා නෑ. ඕනම දෙයක් පටන් ගන්න උල්පතේ. ටැංකිය එකට වතුර පුරවලා යන්න යන්නේ ටිකක් වෙලා වතුර නිවිුණා ඉවරයි. හැබැයි උල්පතේ කියන එක පවතින්න යනවා. හලෙලූයා. ප්‍රීතිය ගලා එන්න පටන් ගන්න සෙනෙවන්තය පවුල තුනේ. එමණසුද ලියවිලේ ක්‍රිස්තුස් වහන්සේ අදහන්නව නැති අය නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ අදහන්නව පවුල වලට ප්‍රීතිය උදා කරගන්න පිරිස මේ පද තුල කාරණා හතරක් කතා කරනවා. පළවෙනි කාරණාව තුන්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා භාර්යාවනි ස්වාමීන් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තේ සුදුලියවිලේ කියනවා භාර්යාවනි සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මොකක්ද මේකෙන් කතා කරන්නේ? කතා කරන අර්ථය තමයි සෙනෙවන්තය ක්‍රිස්තුස් වහන්සේ අදහන භාර්යාව තවදුරටත් කියන්නේ නැහැ. මහත්මයෝ, ඔයා ඉන්නේ මාව ප්‍රීතිමත් කරන්න. ඔයා ඉන්නෝන මම වෙනුවෙන් විතරයි කියන්නේ නැහැ. මේ වන විට භාර්යාව ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත නිසා භාර්යාවට සැබෑ ප්‍රීතිය ලැබිලා තියෙන කාතුලින්ද? ක්‍රිස්තුස් වහන්සේ තුලින්. සැබෑ ප්‍රීතිය ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබු භාර්යාව ඒ ප්‍රීතිය ක්‍රිස්තුස් වහන්සේගේ ඇස්වලින් ක්‍රිස්තුස් වහන්සේගේ හදවතින් පුරුෂයා දිහා බලන්න යනවා සෙනෙවන්තය. පුරුෂයා දිහා බලන විට පුරුෂයාට පේන්නේ භාර්යාවගේ යටහත් ගමනේ පුරුෂයාට පේන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔබට මොනතරම් ප්‍රේම කරනවද කියන එකයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය එපිස පොතේ අලංකාරයේ පදේ කතා කරනවා. ස්වාමීන් වහන්සේගේ කීකරු වෙන්නක් මේ නුඹලාගේ පුරුෂයන්ට යටත් වෙලා. හලෙලූයා. සෙනෙවන්තය ඔබේ ශක්තියෙන් නම් ඔබට ඔබේ පුරුෂයන් යටත් වෙන්න බැරි වෙයි. ඔබ කියයි පාස්ටර් මගේ මනුස්සයා කවදාවත් පල්ලියට ඇවිල්ලා නැහැ. පාස්ටර් මගේ මනුස්සයා පල්ලියාවට මේ වගේ ඕනේ මේ වගේ බොරු කියනවා මේ වගේ වංචාව කරනවා ඔය පෙන්නන මුණ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා බැරිනේ. හැබැයි සුදලියවිලි කියන්නේ කොහමද? නුඹලා පුරුෂයන් යටත් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේට යටත් වෙන්න ආසේ. හලෙලූයා. හලෙලූයා. සමහර අය කියයි භාර්යාව කියයි පාස්ටර් ඔබ කියනවා තමයි මම නේ දන්නේ මගේ පුරුෂයා කියන්නේ පාස්ටර් ඔය දෙක ඉස්සර කාලෙට ගැලපෙනවා දැන් කාලෙ වෙනස්. ඒ නිසා භාර්යාවට ඔය කියන විදියට ඔය සියල්ලේ පුරුෂයට යටත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙන්න පුළුවන් සෙනෙවන්තේ නමුත් මම ඔබට කියනවා දේව වචනේ ඊයේ කඩත් යටත් එකාකාරයි. ඒ නිසා දේව වචනේ වෙනස් වෙන්න බැරි නම් ඒක ඔබටත් මට කිසිවක් එකතු කරන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ යටත් වෙන්න අපේ කීකරු වෙන්න අපේ පුරුෂයට යටත් වෙන්න. සමාන අය කියන්නේ මේක අඩ කතාවක් නේ. මොකෝමදනේ ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙනවා වගේ යටත් වෙන්නේ. නමුත් සෙනෙවන්තය මේකේ මුලට ගියාම මේක ආරම්භක දේවචනේ ගියාම ඔබට මට දැනෙන්න යනවා මේ ප්‍රකාශය මොනතරම් ප්‍රාණෝත්කද කියලා. සෙනෙවන්තය ආදම මේක පාපිට වැටලා ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ මුළු මනුස්ස සම්මතිය වර්ධකාරයක් බවට පත් කළා. ඒකට හේතුව තමයි ඒව කියන භාර්යාව ආදම් කියන පුරුෂයාට එහෙම නැත්නම් ඔහුට යටත් නොවි සාතන්ගේ හඬ ඇහුවා.
නිසා මතක තියාගන්න භාර්යාව වගේ. ඔබ මේ යටත්කම නැතුව ඉන්නකොට ඔබේ ස්වර්ගය වැනි ඒද කුවෙල් නැති ඔබේ නිවස ඔබට ප්‍රීතිය තරක් වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වෝ ඒක ස්ථිරයි. හලෙලූයා. ඒ නිසා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සැබෑ වූ තේරුම් ගන්න ඕන. සෙනෙහවන්තය සමහර විට අපිට දැනෙන්න පුළුවන් අපිට හිතෙන්න පුළුවන් කොහොමද මම මේක කරන්නේ? මම ඔබට නැවත කියනවා. ස්වාමීන් වහන්සේට කීකරු වෙන්න අපි කීකරු වෙන්න තීරණයක් ගන්න. එහෙම වෙන්න නම් එහෙම පුළුවන්කම තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ පැත්තකට භාර්යාව වුණා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ පැත්තකට තිබෙනවා නම් ඔබට පුළුවන් මේ දේ කරන්න සෙනෙහවන්ත. ක්‍රිස්තුස් වහන්සේ අනෙක්තුව නැත්නම් ඔබට පුළුවන් කමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ඇසෙන් දකින්න. ක්‍රිස්තුස් වහන්සේ පැත්තකට නැත්නම් ඔබට පුළුවන් කමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ හදවත ඇතුළත දකින්න. භාර්යාව ක්‍රිස්තුස් වහන්සේගේ හදවත ඇතුළත දකින්න තීරණයක් ගන්න. දුර්වලකම නෙමෙයි ඔබට ආශිර්වාද දෙන්න. සෙනෙහවන්තය හිතලා බලන්න යා බොහෝ වෙලාවට අපි සභාවවල හොඳ අත්දැකීම් තිබෙනවා. සමහර අය හරි ආදරෙන් අපිව පිළිගන්නවා. පාස්ටර් කියන්නේ ගොඩාක් ආදරය කරනවා. ගොඩාක් ප්‍රේම කරනවා. සමහරලාගේ හඬ හරි නිහිරි. එහෙම වෙන්න ඕන. එහෙම ගොඩාක් ආදරය කරනවා. හැබැයි ඒක එක්ක පොඩක් පොඩි බයිබලෙත් ඇතුලේ කොයි වෙලාවෙ මේ හඬ වෙනස් වෙයි. කොයි වෙලාවෙ මේ ආදරේ පිළිගැනීම නැති වෙයි. ඇයි? පිටත ස්වභාවය දැකලා තමයි එහෙම ආදරෙත් තියෙන්නේ. හැබැයි සෙනෙහවන්ත හිතලා බලන්න. මගේ භාර්යාව මා ආදරේ පිළිගන්නේ මට ගෞරව කරලා මට ගොඩාක් ආදරය කරනවා. සෙනෙහවන්තය අයිට වඩා මට කොච්චර ප්‍රීතියක් ඇති වේද ඇයි? මගේ භාර්යාව තමයි දන්නේ මම කියන්නේ කවුද කියලා, මගේ ලබකැලල් කොහෙද තියෙන්නේ කියලා, මගේ දුර්වලකම් මොකක්ද කියලා. මමත් දන්න දුර්වලකම් දන්නේ කවුද? මගේ භාර්යාව. සෙනෙහවන්තය ඇය මාව පැහැදගෙන ඇය මට ප්‍රේම කළා, ඇය මට ආදරය කරනකොට මොකද්ද වෙන්නේ? ඔබ විශ්වාස කරත් නැත මම දකින්න යන්නේ ඇගේ ප්‍රේමය නෙවෙයි. මම කියන කෙනා දකින්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් මට ප්‍රේම කරනවද කියන එකයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ඒ බුදුම දෙවියන් වහන්සේ භාර්යාව තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය පුරුෂයන්ට දකින්න සලස්වන. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මාදාන ක්‍රිස්තුස් වහන්සේ සැබෑ සාධාරණ. ආමේන්. අර මම ඉස්සර කිව්වාගේ අවශ්‍යතාවයට විතරක් විශ්වාස කරගන්න වෙනවා. ඔබ විශ්වාස කරන ඔබේ පුරුෂය ඔබ අදහන දෙවියන් වහන්සේ සැබෑ ලෙස දකින්න සලස්වන්න. හලෙලූයා. දෙවෙනි කාරණාව අපි බලන්න යනවා. කොලොස්සේ 3 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. පුරුෂයනි නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේම කරපල්ලා. ආමේන්. දෙවෙනි කාරණාව පළතුරක් ඇතුළත තියෙන දෙවෙනි කාරණාව මොකක්ද කියන්නේ? පුරුෂයනි නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපළ. ඒක කියන්නේ මොකද? පුරුෂයන්ට කියනවා තවදුරටත් භාර්යාව එහෙම නැත්නම් පුරුෂයන්ට කියනවා තවදුරටත් භාර්යාව ඉන්නේ මාව ප්‍රීතියටපත් කරන්නම විතරක් නෙවෙයි. ඇයි ඒකට හේතුව? පුරුෂයා සෙනෙහවන්තය වේවන විට මම කියන්නේ ගැලවෙන්න බලන්න. පුරුෂයා වේවන විට ක්‍රිස්තුස් වහන්සේ තුල ලබපු ඒ උතුම් වූ ප්‍රීතිය එහෙම නැත්නම් උතුම් වූ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයයි භාර්යාවට ලබා දෙමින් සිටින්නේ. ඔහු ප්‍රීතිමත් කරනවා දකින්න ඔහු ආස නැහැ. සෙනෙහවන්තය මතක තියාගන්න යම් පවුලක ඉන්නවනම් මාව සතුටු කරන්න, මාව ප්‍රීති කරන්න, මම කියන්නේ ඒ පවුල දිනෙන් දින පහළට තමයි යන්නේ. නිසා අනිත් කෙනා නිතරම අනිත් කෙනාව වර්ධනය කරන්න, සපලවත් කරන්න ක්‍රියා කළ යුතුයි. හලෙලූයා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ හදවත. ආමේන්. සෙනෙහවන්තය එපිසි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 25 වගේ කියනවා. පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈවුසා තමම පාවා දුන්නා මෙන්ම නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. හලෙලූයා. සෙනෙහවන්තය පුරුෂයාගේ ප්‍රේමයයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයයි 100% වෙනස්. 100%. ඒ නිසා තමයි ශිතලයේ කියන්නේ පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළා මෙන් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපන්. ක්‍රිස්තුස් වහන්සේ කොහොමද සභාවට ප්‍රේම කළේ? සෙනෙහවන්තය
පෞකාර පාපය තුල ඉන්න ඒ සෙනඟට ප්‍රේම කරලා ඒ සෙනඟේ පාපය උන්වහන්සේගේ පාපය වගේ අරගෙන උන්වහන්සේ කල්වරි කුරුසේ නැල්ලා ඒ මුළු සෙනඟ නිදහස් කරවලු. හalleluya. ක්‍රිස්තුස් වහන්සේගේ භාර්යාව තමයි සභාව. ඒ නිසා උන්වහන්සේ කියනවා උන්වහන්සේ සභාවට ප්‍රේම කළේ කොහොමද? ඒ ආකාරයට නුඹලාගේ භාර්යාවට ප්‍රේම කළ යුතුයි. හalleluya. හalleluya. ඒ නිසා සෙනෙහවන්ත භාර්යාව පව කරාම භාර්යාව වැරදි කරාම භාර්යාව දෙවියන් වහන්සේ ගෞරව නොකළා ඒකේ වගකීම ගන්න වෙන්නේ සෙනෙහවන්ත පුරුෂයාට. ඒක තමයි සැබෑ. ඒ නිසා මතක තියාගන්න පුරුෂයාට ප්‍රේම කරන්න කියලා දෙන්නේ භාර්යාව කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කරන්නේ. නිසා ඒ වරද ඔබ බාර ගන්න ඕනේ. ඒ වරද බාර ගන්න ඕනේ. සෙනෙහවන්තේ මතක තියාගන්න. ඒව සහ ආදම් ගැන අපි ආපහු මුලට ගියාම ඒව ආදම් එහෙම නැත්නම් ඒවලු ගෙඩිය කාලා ආදම් සහ ඒව දෙන්න එක ගස්සක් හැදුණා. දෙවියන් වහන්සේ ඇහුවා ආදම් වා කොහෙද ඉන්නේ? මම ස්වාමීනි ඇයි හැංගෙන්නේ? මම පව් කළා. ඇයි පව් කළේ? ස්වාමීනි මොනවද කරන්නේ? ඔබ දුන්නු ස්ත්‍රිය තමයි මට මේක කළේ. මොකද්ද කළේ? තමන් ආදරෙන් බලාගන්න රැකගන්න දීපු භාර්යාව වරදකාරියක් බවට පත් කළා. දෙවියන් වහන්සේ සියල්ල ඔහු හැම ආදරෙන් බලාගන්න රැකගන්න දෙවියන් වහන්සේ පව්කාරියක් බවට වරදකාරියක් බවට පත් කළා. ඇය තමයි මාව මෙතනට ඇදලා දැම්මේ කියලා කිව්ව සෙනෙහවන්තය. ඒ නිසා මතක තියාගන්න ශුද්ධලිය පිළිගෙන පුරුෂයනි නුඹලාගේ භාර්යාවන්ට කාර්කසන නොවි. මොකද කාර්කස වෙන්න එපා කියන්නේ? චෝදනා කරමින්, දොස් කරමින්, දොස් කියමින්, අපහාස කරමින් ජීවත් වෙන්න එපා. සෙනෙහවන්තය ඒකේ තාම භයානකයි. එහෙම වෙන්නේ ඔහු තුල ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ දැස්ම නිසා. ඔබට මට ප්‍රේම කරන්න යටත් වෙන්න ඔබේ මගේ ශක්තිය නැහැ. භාර්යාවට ප්‍රේම කරන්න සෙනෙහවන්තය මතක තියාගන්න ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේම කළොත් තමයි ඒක සැබෑ වූ ප්‍රේමය වෙන්නේ. හalleluya. ඔබේ මගේ ප්‍රේමය නම් බොහෝ වෙලාවකට යමක් ලැබෙන නිසා ආසාවල් ඉෂ්ට කරන නිසා මේක තමයි මේ ප්‍රේමය අර්ථය. සෙනෙහවන්තය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කිසිවක් ලැබෙන්නේ නැතුව උන්වහන්සේ අපි වෙනුවෙන් ප්‍රේම කළා. හalleluya. භාර්යාවට ප්‍රේම කරන්න ඕනේ ආකාරයට. සෙනෙහවන්තය 1 පේත්‍රුස් 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මේ වගේ කියනවා. එසේම පුරුෂයනි නුඹලාගේ ආඥාවලට බාධා නොපෙවෙන්න පිණිස වඩා දුර්වල වාටු භාර්යාවන් සමග දැනගැනීමේ හැටියට වාසය කරමින් ඔවුන්ගේ ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරයන් බැරි ඔවුන්ට ගෞරව දෙන්න. හalleluya. සෙනෙහවන්තය බයිබලයේ පැහැදිලිව කියනවා භාර්යාවට ගෞරව කරන්න. ඒකට හේතු කාරණා දෙකක් තියෙන එකක් ඔබ ක්‍රිස්තුස් වහන්සේ අදාළ කෙනෙක් නම් ඔබේ ආඥාවට බාධා නොවන නිසා. දෙක පවුලේ ඉසලස පුරුෂයා ඉන්න නිසා පුරුෂයා දෙවියන් වහන්සේ අදාළ නම් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ කළ යුතු කාරණා ගොඩයි. මහත් දේවල් යාඥාවෙන් කරගත යුතුයි. ඒ දේවල් වලට බාධා නොවන නිසා භාර්යාවට ගෞරව කළ යුතුයි. හalleluya. හalleluya. එවවුනා දෙවියන් වහන්සේට ගෞරවයක් ප්‍රසන්නාදයක් දෙන්න. පොළොස්පොත 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය අපි කියමු. දරුවනි සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙන්න. මක්නිසාද ඒක ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයි. ආමෙන්. දරුවන්ට කතා කරනවා පද තුනක් ඇතුළත පුරුෂයාට කතා කළා, භාර්යාවට කතා කළා, දරුවන්ට කතා කළා. සුදලේ කියන දරුවනි සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙන්න. මක්නිසාද ඒක ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයි. හalleluya. ඔබ කීකරු වෙන්නේ මව්පියන්ට. හැබැයි ඒකේ ප්‍රසන්න වෙන්නේ කවුද? ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ. හalleluya. හalleluya. සෙනෙහවන්තය බොහෝ දරුවන්ට ප්‍රශ්නයක් තිබුණා. මොකක්ද? කුඩා කාලේ ඉඳලා දරුවන් බොහෝ වෙලාවට හරි මාර්ගයේ ගෙනියන්න කියලා දෙමව්පියන් තරවටු කරලා අහලා විවිධ දේවල් කරන නිසා ඔවුන්ගේ දැනගැනීමේ තරමට ගොඩනගන්න යන නිසා දරුවන්ගේ සිත්වල කෝපය වෛරය සැකවිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙමව්පියන් ගැලවීම ලබන්න කලින් කරපු පාපයන් නිසා ඒ දේවල් නිසා දරුවන්ගේ හදවත් තුළ තුවාල සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා සෙනෙහවන්තය ශුද්ධලිය කියන අපේ පැහැදිලි කරන දරුවනේ දෙමව්පියන් දිහා
ක්‍රිස්තුස් වහන්සේගේ ඇස් වලින් දකින්න. ක්‍රිස්තුස් වහන්සේගේ හදවත ඇතුළ දකින්න. සෙනෙහවන්තය ඒකට හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ඇස් වලින් දැකලා දෙමව්පියන්ට කීකරුනේ නැත්නම් දරුවන්ගේ ආශිර්වාදයේ දුරු වෙන්න යනවා. ඒක භයංකර වෙන්න යනවා සෙනෙහවන්තය. අපි කියනවා ලෙස අපි කියනවා දරුවන් මතක තියාගන්න ඕන දේ තමයි දරුවන්ගේ ආශිර්වාදය රැඳී තිබෙන්නේ දෙමව්පියන්ට කීකරු වීම. දෙමව්පියන්ට කීකරුනේ නැත්නම් ඔවුන්ගේ ආශිර්වාදයේ දුරු සැබෑ ලෙස වෙන්න යනවා. මේක රහස. මේ රහස තදින් අල්ලගත යුතුයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා දරුවනි ඔබ දෙමව්පියන් දිහා දකින්න විට ඔබට සමහර විට ප්‍රේමය මතක් වෙන්නේ දෙමව්පියන්ගෙන් ඔබට රිදිච්ච දේවල් විතරයි. ඔබ නිසා දෙමව්පියන් රිදපු වාර ඔබට අමතක වෙලා ඇති. ඒ නිසා අද තේරුණයක් ගන්න. දෙමව්පියන් ඔබ රිදපුව අමතක කරලා ඔබ විසින් දෙමව්පියන් රිදුණු දැන් සුව කරලා ක්‍රිස්තුස් වහන්සේ මහිමයට පත් කළ පිණිස ඔවුන්ට කීකරු වෙන්න. එවිට ඔබේ ආශිර්වාදයේ දුරු ස්ථිරව බැලුවා. හලෙලූයා. හලෙලූයා. අපි කියමු සුද ලේවියන් 11 තුන්වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. පියවරුනි නුඹලාගේ දරුවන් කලණු කිරීම පිණිස ඕම් කෝප නොකරන්න. ආමේන්. සෙනෙහවන්ත සුද ලේවියන් පැහැදිලි කරන පියවරුනි නුඹලාගේ දරුවන් කලණු නොකිරන පිණිස ඕම් කෝප නොකරන්න. ඇයි මේව කියන්නේ? සෙනෙහවන්ත සමාන දෙමව්පියන්ට දරුවෝ හරි වදයක් හරි කලදරයක් කුසේ ඵලය සමහර අය කුසේ ඵලයා මේක විනාශ කරන්න යනවා. මේ දරුවෝ හරි කලදරයක් කියලා කියනවා. සෙනෙහවන්තය මේව විතරක් නෙවෙයි දෙමව්පියෝගේ ඇතුලේ ගහ ගන්නවා දරුවන්ට කියනවා ගහ ගන්න එපා කියලා. අම්මා තාත්තා රණ්ඩු වෙනවා දරුවන්ට කියනවා රණ්ඩු වෙන්න එපා කියලා. අම්මා තාත්තා කෝප වෙනවා දරුවන්ට කියනවා කෝප වෙන්න එපා කියලා. අම්මා තාත්තා හොරකම් කරනවා දරුවන්ට කියනවා හොරකම් කරන්න එපා කියලා. සෙනෙහවන්තය මේ දේවල් දරුවන්ගේ ඇතුළාන්තේ තැන්පත් වෙලා තියෙනවා. මේ දරුවන්ගේ ඇතුලේ තියෙන්නේ right. දරුවෝ තමයි දන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේව පැනදගෙන ඉන්නවද නැද්ද කියලා. භාර්යාවයි දරුවෝ පුරුෂයයි දරුවෝ. ඇයි ඔවුන් තමයි දන්නේ. ආත්මාර්ථකාමී හැසිරීම ගැලවීම නොලබා කරපු දේවල් ඔක්කොම දරුවෝ දන්නවා. ඒ නිසා සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේ ඉදිරි තේරුම් ගන්න ඕන දේ තමයි මේ දේවල් දරුවන්ගේ ඇතුළාන්තේ තැන්පත් වුණාම දරුවන් පෙන්නුවේ නැතත් ඇතුලේ කෝපයක් කලකිරීමක් තිබෙනවා. ඒ දේවල් කියන විට ටික කාලයක් යන විට සාතන උන්ට ඇතුල් වෙන්න යනවා. ඊට පස්සේ සාතන උන්ගේ මිත්‍ර වෙන්න යනවා. ඊට පස්සේ දිගින් දිගටම දරුවන් තුලින් අපවිත්‍ර දේවල් අපවිත්‍ර කාරණා එන්න වෙන්න යනවා. මේකේ තාම භයානකයි. ඒ නිසා සෙනෙහවන්තය මේ දේ තමයි බයිබලයේ ගලාති පොතේ දෙවි පරිච්ඡේදයේ 20 පරිදි කියන්නේ. සියල්ලන්ට කියනවා මව්වරුන්ට පියවරුන්ට භාර්යාවන්ට පුරුෂයන්ට දරුවන්ට ඔක්කොටම කියනවා. තවත් මාන ක්‍රිස්තුස් වහන්සේ මාතුලානේ මම කියන මමත්වේ මම කියන කෙනා නැන්න මාතුලින් විදහස් වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. 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 දෙවියන් වහන්සේ ජීවමාන යාමේ දෙවියන් වහන්සේ බලවත් යාමේ එසයම් පවුලක යම් කෙනෙක් කියනවා මේ පවුල තියෙන්න ඕන මගේ ප්‍රීතිය උසා මේ පවුල වැඩ කරන්න ඕන මට මගේ ප්‍රීතිය උසා කියලා මම කියලා එන හැම වෙලේම සිදු වෙන්නේ පවුල ටිකින් ටික පහළට යනවා සෙනෙහවන්තය. මතක තියාගන්න සැබෑ ක්‍රිස්තියානි කාමරයන ඔබ මම සැබෑ ක්‍රිස්තුස් වහන්සේ අදහනවා සැබෑ වූ ප්‍රීතිය ක්‍රිස්තුස් වහන්සේ දුන්නු ලබන්නේ. හලෙලූයා. මනුෂ්‍ය භාර්යාව වේවා පුරුෂයා වේවා ඥාති වේවා දරුවන් වේවා කවුරුත් දෙන්නා වූ ප්‍රීතිය සදාකාලිකව පවතින්න යන්නේ. ඒක తాවකාලිකයි. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් ඔබ සහ මම මේ වන විට සදාකාලික ප්‍රීතිය ලබාගෙන ඉවරයි. හලෙලූයා. වෙන්න ඕන ලබාගත්තා වූ ප්‍රීතිය පුරුෂයාට දෙන්න ඕන. ලබාගත්තා වූ ප්‍රීතිය භාර්යාවට දෙන්න ඕන. ලබාගත්තා වූ ප්‍රීතිය දරුවන්ට දෙන්න ඕන. ලබාගත්තා වූ ප්‍රීතිය දෙමව්පියන්ට දෙන්න ඕන. හලෙලූයා. හලෙලූයා. ඔබ තුලින් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබුව ප්‍රීතිය. ආමේන්.
මම ඒකයි කොයි අපි අපි ආදරෙන් පිළිගත්තා. ඕම ප්‍රේමණීයහණින් කතා කරාම නිහිරයහණින් ආදරය කරාට කොයි විලේක නැති වෙලා යන්නේ නැහැ. හැබැයි භාර්යාව ආදරෙන් කතා කළා, පුරුෂයා භාර්යාවට කතා කළා, දරුවෝ දෙමව්පියන්ට කතා කළා, දෙමව්පියන්ට දරුවන්ට කතා කළා. ඒක බුදුරු ප්‍රීතියක් වෙන්න යනවායි. ඒ අය එක එක්කෙනාගේ ලප කැල දුර්වලකම් ඔක්කොම දැනගෙන ඒ ආදරයෙන් පිළිගැනීම ඉතා පුදුමාමයි. හලෙලූයා. ඒ තුලින් දකින්නේ එයාලගේ ප්‍රේමය නෙවෙයි, මගේ ස්වාමීන් වහන්සේ මට මොනතරම් ප්‍රේම කරනවද නේ. උන්වහන්සේගේ ප්‍රේමය දකින්න සලස්වන්න තමයි භාර්යාව පුරුෂයා වෙනුවෙන් තියලා තියෙන්නේ, පුරුෂයා භාර්යාව වෙනුවෙන් තියලා තියෙන්නේ, දරුවෝ දෙමව්පියෝ වෙනුවෙන් තියලා තියෙන්නේ, දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් තියලා තියෙන්නේ. හලෙලූයා. හලෙලූයා. සේවකයෝ මාත්‍රේ කවුරු හරි ඉන්නවනම් නොකියුවට අනේ පාස්ටර් මට නම් මගේ පුරුෂයාට කීකුරු වෙන්න පුළුවන් කමක් නැහැ, යටත් වෙන්න බෑ. මමයි දන්නේ යාගේ. පුරුෂයෙක් ඉන්නවනම් මට නම් බෑ භාර්යාවට ප්‍රේම කරන්න. දරුවෙක් ඉන්නවනම් මට බෑ දෙමව්පියන්ට කීකුරු වෙන්න. දෙමව්පියෝ ඉන්නවනම් දරුවෝ කෝප කරනවා. ඒකට හේතුව එකම එකයි. ඒ කෙනා දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවයක් නැති එකයි. යමෙක් කියනවනම් මේ මිනිස්සු හම්බුනාට පස්සේ තමයි මගේ ජීවිතේ මෙහෙම වුනේ. ඔයා හම්බුනාට තමයි මගේ ජීවිත විනාශ වුනේ, මගේ ප්‍රීතිය නැතුනේ කියලා. ඒක වැරදි සිනේවත්ය. ඔබේ ජීවිතේ වෙලා තියෙන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේව හරියට දන්නේ නැති නිසායි. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පැනගෙන අලුත් මිනිසෙක් වෙලා නැති නිසායි. සිනේවත්ය. අලුත් මිනිසෙක් වුණා නම් ඔබේ පවුලේ අය මේ කාරණා අතර ඔබේ පවුලේ තියෙන්න යනවා. භාර්යාව ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ ශක්තිය නෙවෙයි, කිසි භාර්යාවක මම හිතනවා පුළුවන් කමක් නැහැ පුරුෂයාට යටත් වෙන්න තමන්ගේ ශක්තිය. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය පුරුෂයාට යටත් වෙන පවුල. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය භාර්යාව ප්‍රේම කරන පවුල. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය දෙමව්පියන්ට කීකරු වෙන්න දරුවන් ඉන්නව පවුල. ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය දරුවන් ඕපන කරන්නව පවුල. ක්‍රිස්තුස් වහන්සේ ගන්නව පවුල. හලෙලූයා. ඔබේ පවුල මගේ පවුල එවැනි පවුලක් වෙන්න උනාමේ. සෙනෙවත්ය මෙවැනි පවුල නිරන්තරයෙන් ආශිර්වාද දෙන්න වෙන ඇතුල් වෙන්න යනවා. ඔවුන්ගේ ආශිර්වාදය කාටවත් වළක්වන්න බැරි වෙන්න යනවා මේ. නිසා අපි අපේ දෙවියන් ඉදිරියේ අපේ පවුලේ වෙන පවුල් ගැන විශ්වාසය ඇතුව අපි උන්වහන්සේගේ අනුකම්පාවෙන් නැගී සිටිමු. අපි නැගී සිටීමේ අපේ දෙවියන් වහන්සේට අපේ දෑත් ඔසවමු. අපි නැගී සිටීමේ අපේ දෙවියන් වහන්සේට අපි ගෞරව කරමු. අපි නැගී සිටීමේ අපි උන්වහන්සේගේ ස්වාමීනි මගේ ජීවිතය සැබෑ ලෙස මම ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන මිනිසෙක් ඇත්තටම මම ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න කෙනෙක්ද කියලා සැබෑ ලෙස දකින්නේ මගේ පවුලේ අය. ස්වාමීනි අන් මිනිස්යන්ගේ පිළිගැනීම නෙවෙයි මගේ පවුලේ අයව පිළිගන්නව නම් ස්වාමීනි ඒක නියම කරේ ඔබයි. ඒක ආවේ ඔබගේ. ස්වාමීනි මම කවුද කියලා දන්නේ මමයි. මගේ ලප කියලා දන්නේ මගේ පවුලේ අයයි. ස්වාමීනි ලප කියලා දෙන්නේ මාව පිළිගන්න සරස්සේ ඔබයි. ස්වාමීනි ඔබට ස්තුති කියලා ඔබ මේ දෙවියන් වහන්සේ ස්තුති කරන්න ඔබේ ලප කියලා මකන්න හැකියාව දුන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ තරයි. ඔබ ලප කියලා දෙන්නේ ඔබ වැරදගත්තේ ඔබ සිපරත්තේ ඔබ උසස් කළේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් විතරයි. ඒ නිසා සරිය වන්දය ඔබ භාවනාවක් ලෙස ඔබේ පුරුෂයෙක් යටත් වෙන්න ඔබ පුරුෂයෙක් ලෙස ඔබේ භාවනාවට ප්‍රේම කරන්න එවිට ක්‍රිස්තුස් වහන්සේමයි කියලා වටනවා. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්න යනවා. සත්‍ය දොරෙන් යනවා. ආශිර්වාදයේ දොරෙන් යනවා. හalleluya. ගෞරව වේවා. ස්වාමීනි මහිමය වේවා. ප්‍රශංසා වේවා. ඔබ මේ ඈත් ඔසවලා සුති කළා ප්‍රශංසා කරනවා. Hallelujah.
ඔබ යටත් වෙන කල ඔබ ස්වාමීන් වහන්සේට යටත් වෙන ලෙස යටත් වෙන්නේ. ඔබ යටත් වෙන කල ඔබ පුරුෂයා යටත් වෙනවා වගේම යටත් වෙන්න කියලා කිව්වා. ස්වාමීන් වහන්සේට ඔබ කීකරු වෙලා ඉවරයි. එවිට ඔබේ ආශිර්වාද දොරටු ගන්නට යනවා. ඔබ ප්‍රේම කරන විට ඔබේ ශක්තිය නෙවෙයි ඔබ ප්‍රේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය. එවිට ඔබේ ආශිර්වාද දොරටු ගන්න ඉවරයි. දරුවෝ ඔබ දෙමව්පියන්ට කීකරු වෙන කල ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න කාරණාවක් නිසා ස්වර්ගයේ දොරටු ඔබ වෙත යන්නට යනවා. ඒ නිසා සෙනෙහවත්ය මෙයාට දෝසුද සමත් දවසේ වචනේ කර්ණ කොටගෙන ඔබේ මගේ පවුල් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් වූ බැස්මෙන් එවලෙන්ද ක්‍රිස්තුස් වහන්සේ පළඳගත්ත අනන්ත පවුලක් අපට පත් වෙන්න ඕනේ කියලා එයාදෙල්ලා කියලා දැන් දොසොල දෙවිඳුන්ට කවුරුත් ප්‍රසන්න ආදයක් දෙන්න. හාලෙලූයා 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 ස්වාමී ප්‍රසන්නතාවය හාලෙලූයා. අදිසුද බලන තුනම කාර්යයන් මෙසරගයි දියුබයි මෙසරග විනාවේ ඔබයි ඥානනේ වංචනික මිතුරුවන් නොවේ බොරුකාරක මිතුරුවන් නොවේ ස්වාමී බැටළුවන් පොරවාගත් වුල්මියන් වඩපත් නොවේ සරල මිතුරුවන් ලෙස තමාගේ පවුල ක්‍රිස්තුස් වහන්සේව පළඳගත් පවුලක් ඉදිරියට ගෙන යන්න ඒ කරුණාන ආශිර්වාද මුක්ති විඳින්න මේ හැම කෙනෙකුටම ආශිර්වාද කරලා පියාණන්ගේ දාසලස මම ආශිර්වාද කරනවා ඔබ ආශිර්වාද කරන සාසනය කියනවා ඔබේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණන් ඔබේ ප්‍රේම කරන ඔබගේ ආත්මේ දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ඔබගේ නාම සත්කල වර්ණනා ස්වාමී ඔබේ ගෞරව ප්‍රීතියෙන් දුවහැර යන කාල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළේ උග්‍ර මිශ්‍රේවා ස්වාමී අපි කෙනෙක් ගෙනා ඉදිරියට පිටපස්ස දෙපසට ගියලා පාර කරනවා ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයෙන් මිස නියම කරලා ඔබ නියම කරන සංස්කෘතිය ඒ සියලු ආශිර්වාද අප දැන්වත් භුක්ති විඳින්න දැන් ස්වර්ගයේ වැඩ සිට දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේ ශුද්ධාත්මා වහන්සේගේ මාර්ග පිටින් සාරුප්පන ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා ආමේන්.